අද මම කතා කරන්න යන්නේ software development process models වල තියෙන පළවෙනි මොඩල් එක. එහෙම නැත්නම් waterfall මොඩල් එක ගැනයි මම අද කතා කරන්න යන්නේ. ඔයාලා දන්නවා මොඩල්ස් පහක් තියෙනවා. මේ මොඩල්ස් පහ තමයි waterfall model, prototype model, spiral model, agile model, RAD. එහෙම නැත්නම් rapid application development. ඒකෙන් මම අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ waterfall මොඩල් එක ගැන. හරි. waterfall මොඩල් එකේදී හරිම විශේෂයි. waterfall මොඩල් කියලා අයියා අපි ඒකට waterfall කියලා නමක් දාලා තියෙන්නේ. ඒක ඒ software development process model එක ගලා යන්නේ හරියටම waterfall එකක් වගේ. waterfall එක structure එකට තමයි මේ මොඩල් එක අපිට අපිය වෙන්නේ. හරි. දැන් මේ waterfall model එක ගැන කතා කරනකොට waterfall model එකේ stages තියෙනවා 6ක්. අපි බලමු මොනවද stages 6 කියලා. ඔයාලට පේනවා ඇති stages of waterfall model කියලා තියෙනවා. ඒකේ පළවෙනි stage එක තමයි requirement analysis. අපි මේවා වෙන වෙනම කතා කරනවා. පළවෙනි එක තමයි requirement analysis, දෙවෙනි එක තමයි system design, තුන්වෙනි තමයි implementation, හතරවෙනි එක testing, පස්වෙනි එක deployment, හයවෙනි එක maintenance. මෙන්න මේ විදිහට stages 6ක් අපිට අපි වෙනවා waterfall model එකේදී. අපි බලමු දැන් මේ waterfall model එක මොන වගේද? ඇත්තටම waterfall එකක් වගේද මේක? බලමු මේ waterfall model එක කොයි වගේද අපි වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට පේනවා ඇති waterfall එකක් වගේ මේ පේනවනේ ඔයාලට. waterfall එකක් වගේ තමයි මේකේ structure එක තියෙන්නේ. මේ අර මම කලින් කිව්ව stages 6. requirement analysis, system design, implementation, testing, deployment, maintenance. මේ විදිහට stages 6ක් අපිට අපිය වෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි පළවෙනි එකේ. එහෙම නැත්නම් අපි අපි example එකකට ගමු requirement analysis කියන එක. මේ requirement analysis කියන එක output එකක් අපිට එළියට එන්නේ නැතුව system design කියන stage එකට අපිට යන්න බෑ. ඒ කියන්නේ requirement analysis වල output එක තමයි system analysis වල input එක වෙන්නේ. system design වල output එක තමයි implementation වල input එක වෙන්නේ. implementation වල output එක තමයි testing වල input එක වෙන්නේ. ඒ වගේම testing වල output එක තමයි deployment වල input එක වෙන්නේ. deployment වල output එක තමයි maintenance වල input එක වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි waterfall එකක් ගත්තොත් දෙවෙනි පඩියට ගලන්නේ නැහනේ වතුර උඩින් ආවේ නැත්තම් පල්ලෙහාට වතුර ගලන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේක. ඒකයි මේකට waterfall model එකක් කියලා අපි හඳුන්වන්නේ. දැන් මේ waterfall model එක තමයි widely software engineers ලා use කරන්නේ. widely use කරන්නේ මෙන්න මේ model එක. මේකෙන් කරන්නේ අපිට මොකක් හරි අපි ප්‍රොඩක්ෂන් එකක් කරත් අපි process එකක් කරද්දී අපිට මොකක් හරි issue එකක් problem එකක් මැදදී ආවොත් මේගොල්ලෝ මොකද කරන්නේ? මේ model එක මොකද කරන්නේ? model එක මෙන්න මේ තියෙන stages මෙන්න මේ තියෙන stages වලට ඒ problem එක divide කරගන්න නැත්නම් කඩා ගන්නවා. ප්‍රශ්නේ කඩා ගන්නවා කොටස් වලට. ඉස්සෙල්ලාම ඊට පස්සේ තමයි මෙයාලා මේ ප්‍රොබ්ලම් එක එහෙම නැත්නම් මේ ඉෂුව එක සෝල්ව් කරන්න පටන් ගන්න. ඊට පස්සේ අපි යම් මෙන්න මේ එක ස්ටේජස් වලින් මොකද වෙන්නේ කියලා. මම ඒවා නෝට් එකක් විදිහට මේ මෙන්ෂන් කරලා නැති වුණාට මම ඔයාලට කියලා දෙනවා. ඒක එකින් එක කොහොමද මේ ස්ටේජස් එක්සිකියුට් කරන්න කියලා. අපි යමු පළවෙනි ස්ටේජ් එකට. පළවෙනි ස්ටේජ් එක තමයි requirement analysis. මොකක්ද මේ requirement analysis කියලා කියන්නේ? මේකෙන් කියන්නේ requirements කියන්නේ මොනවද? අවශ්‍යතාවය. මුලින්ම අපි clients ලත් එක්ක customers ලත් එක්ක එකතු වෙලා එයාලට ස්පෙસિෆිකේෂන් එකක් දෙනවා. ඒ කියන්නේ මට මේ වගේ දෙයක් ඕනේ. මට මේ විදිහට මේක තියෙන්න ඕනේ. මට මේ වගේ අවුට්පුට් එකක් මට වෙන්න ඕනේ. අන්න ඒ විදිහට ස්පෙસિෆිකේෂන් එකක් අපි දෙනවා. අපි මේක මම ඔයාලට
ඔයාලා නෝට් එකක් විදිහට ෂෝට් නෝට් එකක් වගේ ගහගන්න ඕන නම් මම දෙනවා give a specification to the team people. ඒක තමයි requirement analysis කියලා කියන්නේ. මුලින්ම අපි තවත් මේක describe කරොත් එහෙම එයාලගේ requirements, customer ගේ requirements, user ගේ requirements අපි මුලින්ම documented කරගන්නවා. එහෙම නැත්නම් document එකකට ඒ requirements මට මේ වගේ විදිහට ඕනේ, මට මේ වගේ output එකක් ඕනේ, මේ විදිහට document එකකට convert කරගන්නවා. ඒක තමයි requirement analysis වල වෙන්නේ. ඊට පස්සේ ඊළඟ ස්ටේජ් එකට ගියොත් ඊළඟ ස්ටේජ් එක තමයි system design. ඇත්තටම මේ system design වලට අයිති වෙන්නේ hardware components. ඒ කියන්නේ අපිට process එකක් කරනවා නම් අපි product එකක් produce කරනවා නම් ඒකට අවශ්‍ය වෙන මේ system එක develop කරන්න අවශ්‍ය වෙන hardware components තමයි අයිති වෙන්නේ මේ system design කියන part එකට. මේ overall system එකේ overall system architecture එකේ hardware components අපි use කරන ඒ production එකේදී අතරදී අපි use කරන්න ඕනේ අපිට අවශ්‍ය වෙන hardware components තමයි මේ system design වල use වෙන්නේ. ඊට පස්සේ ඊළඟ stage එක තමයි implementation. implementation කියන්නේ අපි මුලින්ම program එක units වලින් තමයි develop කරන්නේ. units වලින් අපි මුලින්ම program එක develop කරනවා. ඊට පස්සේ ඒ units පාවිච්චි කරලා අපි code එකක් ලියනවා. ඒ code එකේ තියෙනවනේ units පාවිච්චි කරලා අපි code එකක් ලියන්නේ. ඒ code එකේ units හැම එකක්ම each and every unit හැම unit එකක්ම test කරන්නේ මෙන්න මේ implementation කියන stage එකේ. implementation කියන මේ stage එකේ තමයි ඔක්කොම units වශයෙන් check කරන්නේ. එහෙම නැත්නම් testing එකට යන්නේ. ඊට පස්සේ stage එක තමයි මේකෙන් ඇත්තටම කිව්වොත් implementation එකේ මුළු සම්පූර්ණ overall structure එකම overall system එකම test වෙනවා. implementation එකේදී වෙන්නේ overall program එකම testing වෙන එක. හරිද? හරි. ඊට පස්සේ අපි ඊළඟ stage එකට testing. testing කියන්නේ මොකක්ද? අපි මම මුලින්ම මෙහෙම කියන්න. අපි units කියන්නේ මොනවද? units කියන්නේ small programs. අපි ඒක දන්නවා. චූටි programs තමයි අපි units කියලා කියන්නේ. එතකොට මේ testing වල වෙන්නේ අපි මේක testing කිව්වට මෙතෙන්ට add වෙන්න ඕනේ integration and testing කියලා. මෙතෙන්ට add වෙන්න ඕනේ integration and testing කියලා මෙන්න මේ stage එකට. integration වලදී වෙන්නේ මේ units. එහෙම නැත්නම් මේ small programs එකට combine කරන එක. එකට combine කරන එක තමයි මේ integration වලදී වෙන්නේ. එතකොට මේ testing වලදී මොකක්ද වෙන්නේ? testing වලදී complete program එක test වෙන එකක් තමයි සිද්ධ වෙන්නේ. හරි. අපි ඊළඟට මොකක්ද මේ deployment කියන්නේ? ඊළඟ stage එක තමයි deployment. මොකක්ද මේ deployment කියන්නේ? deployment කියන්නේ ඇත්තටම ඒක deployment කියන්නේ එච්චර ඔලුවට ගන්න ඕන දෙයක් නෙමෙයි. අපි product එකක් හදනවා. දැන් අපි product ඔක්කොම test කරලා ඒකේ code එකේ units ඔක්කොම check කරලා ඔක්කොම ඉවරයි. දැන් අපිට තියෙන්නේ මොකද්ද? product එක market එකට යවන්න එක. product එක market එකට release කරන එක. අන්න ඒක තමයි මේ deployment කියන stage එකේදී වෙන්නේ. release the product to the market. එච්චරයි. වෙන කිසිම දෙයක් ඔලුවට ගන්න ඕනේ නැහැ. මේක product එක release කරන එක තමයි මේ deployment කියන stage එකේදී වෙන්නේ. හරි. අපිට දැන් කතා කරන්න තියෙන අන්තිම stage එක. අන්තිම stage එක තමයි maintenance. මොකන්ද මේ maintenance කියන්නේ? ඇයි මේ තව stage එකක්? දැන් අපි product එක market එකට release කරලත් ඉවරනේ. ඇයි මේ තව stage එකක්? මොකද අපි product එක market එකට දැම්මට පස්සේ customer එකෙන් අපිට එන්න පුළුවන් මොකක් හරි fault එකක්. එහෙම නැත්නම් issue එකක් කියලා අපිට complaint එකක් එන්න පුළුවන් clients ලගේ. ඒවා ආයෙ maintain කරලා එහෙම නැත්නම් issue එක හරි ගස්සලා
ආයේ ප්‍රොඩක්ට් එක මාකට් එකට රිලීස් කරන එක තමයි මේන්ටනන්ස් කියලා කියන්නේ. අපිට මොකක් හරි ඉෂුව එකක් ආවොත් ඒක හරියට මේව කරලා ආයේ මාකට් එකට රිලීස් කරන එක තමයි මේන්ටනන්ස් වලින් සිද්ධ වෙන්නේ. හරි. ඔයාලා හිතනවද මෙතනින් ඉවරයි කියලා? හැබැයි අපිට waterfall model වල advantages වගේම disadvantages කතා කරන්න තියෙනවා. අපි බලමු මොනවද ඒ advantages and disadvantages කියලා. Advantages තමයි simple and easy to understand and use. අපිට ගොඩක් මේ waterfall model එක හරිම simple. අපිට understand කරගන්න හරිම ලේසි. ගොඩක් simple model එකක් තමයි මේ waterfall model එක. අපි මොකද එහෙම කියන්නේ අපිට තව models හම්බෙන models අපි කතා කරනවානේ models පහක් ගැන. ඒ models පහෙන් waterfall model එක තමයි මම හිතන්නේ simple model එක. මොකද අනිත් models චුට්ටක් විතර complex compare කරලා බලනකොට. ඒ හින්දා මේකේ advantage එක තමයි හරිම simple, හරිම easy understand කරගන්න හරිම ලේසි මේක. ඒක තමයි එකක්. අනිත් එක තමයි මේක manage කරන්න හරිම ලේසි. මේ waterfall model එක manage කරන්න හරිම ලේසි. තුන්වෙනි එක තමයි process කරලා එක complete කරලා product එක හදලා ඔක්කොම එකපාර මෙයා කරලා ඉවර කරනවා. මෙයා මැදින් නවත්ත ඒ කරන්න stage එක ගානට එක වෙලාවෙදී මේ process කරලා product එක හදලා market එකට දාලා ඔක්කොම ඉවර කරනවා මෙයා. ඒක තව වාසියක් අපිට මේ waterfall model එකේදී හම්බෙනවා. අපි ඒව තමයි අපිට මේ waterfall එකේදී තියෙන advantages. අපි ඊළඟට කතා කරමු disadvantage. මොනවද අපි මේ disadvantages waterfall model එකේ අපි බලමු මොනවද කියලා. එක තමයි මේකේ risk එක. මේක risk එක හරිම වැඩි. මොකද අපිට මේ අතරමැදින් අපිට client කෙනෙක් දැන් හිතන්නකෝ තුන්වෙනි stage එකේ දෙවෙනි stage එකේ වගේ අපිට client කෙනෙක් හම්බෙලා client එක්ක discuss කරලා මොනවද තියෙන issues මොනවද තියෙන faults කියලා කතා කරලා ආයේ අපිට product එක හදන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. දැන් මේ waterfall model එකේ තියෙන ප්‍රශ්න තමයි අපිට මාකට් එකට යනකම් අපිට ෂුවර් කරන්න බෑ මේ මොකක්ද හරි ඉෂුව එකක් එයිද ෆෝල්ට් එකක් එයිද කස්ටමර් කෙනෙක්ගේ කම්ප්ලේන්ට් එකක් එයිද හරිම රිස්කි. ඒක ගොඩක් කියන්නේ high amount of risk එකක් තියෙනවා මේකේ. ගොඩාක් ලොකු risk එකක් තියෙනවා මේ waterfall model එක පාවිච්චි කරනකොට. ඒක එක disadvantage එක. ඊළඟ එක තමයි not good for object oriented models. ඒ කියන්නේ මේ දැන් product වගේ කියන්නේ objects වගේ අපිට හදනවා නම් object oriented models මොනවද හදනවා නම් අපිට මේ system එක ගොඩක් use වෙන්නේ නැහැ. use කරන්න හොඳ නැහැ. ඇත්තටම මේ not good කියන්නේ මේ model එක හරියන්නේ නැහැ object oriented ඒවා හදන්න. මේක ගොඩක් මොකද risky. අර කලින් කිව්වා වගේ අපිට මාකට් එකට යනකම් අපිට ෂුවර් කරන්න බෑ. ඒ නිසා not good for object oriented models. ඊළඟට large projects වලට ගොඩක් ලොකු projects වලට එහෙම නැත්නම් ongoing projects වලට යමින් පවතින projects වලට හරියම මේ waterfall model එක හරිම poor model එකක්. ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ. ගොඩක් large මේ projects වල මේ waterfall model එක පාවිච්චි වෙන්නේ නැහැ. පාවිච්චි කරන්න බෑ. ඒක තමයි disadvantage එක. disadvantage එක අපි large projects එහෙම කරනවා නම් ongoing projects එහෙම කරනවා නම් හරිම අවාසිදායකයි මේ waterfall model එක පාවිච්චි කරන එක. thank you මගේ වීඩියෝ එක බලුවට. මම ඉස්සරහට දැන් මේ waterfall model එක ගැන විතරයි මම දැන් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ.
මම තව වීඩියෝස් ඉස්සරහට ගේනවා ඒවා කතා කරනවා ඊළඟට අපිට කතා කරන්න තියෙන මොඩල්ස් ගැන.